සම්මා සම්බුදු සරණයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස පුනච පරං සාරිපුත්ත තථාගතෝ අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යතා භූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යතා භූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං යම් බලං ආගම්ම තථාගතෝ ආසභං ඨානං පටිජානාති පරිසාසු සිංහනාදං නදති බ්‍රහ්ම චක්කං පවත්තේති. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව
විශාල පිරිසක් සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඉතාමත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් නිවැරදි වූත් ධර්මානුකූල වූත් මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නත් සද්ධර්ම ශ්‍රවණය කිරීමට කැමති ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට යහපත සලසවමින් ඒ සියලු දෙනා වෙනුවෙන්ම මේ සද්ධර්ම දේශනාව දානය කරවමින් බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විසුරුවා හරින්නත් කටයුතු සංවිධානය කරගත්තේ. අද දවසින් ආරම්භ කළ මේ සද්ධර්ම දේශනා මාලාවේ තුන්වැනි ධර්ම දේශනාවයි මේ සිදු කරනු ලබන්නේ. පිනතුනි මේ දේශනාව මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ සඳහන් තථාගත බල 10 පැහැදිලි කිරීමේ පරමාර්ථයෙන් තථාගත බල 10 තමයි සාකච්ඡා කරන්නේ. පහුගිය දේශනා දෙකේදී සූත්‍රය හඳුන්වා දෙමින් පළවෙනි තථාගත බලය සාකච්ඡා කළා. දෙවෙනි තථාගත බලය තමයි මේ මොහොතේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඒ පිළිබඳව සිංහනාද සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළ කරුණ බුද්ධ වචනයෙන් අපි මුලින් ධර්ම මාතෘකාව හැටියට සිහිපත් කළා. කාලත්‍රයේ වර්ති වූ කර්ම සමාදානයන්ගේ විපාක දක්නා නුවණ තමයි දෙවෙනි තථාගත බලය. කාලත්‍රයේ වර්ති වූ කර්ම සමාදානයන්ගේ විපාක දක්නා නුවණ. භාග්‍යතුන් වහන්සේගේ මෙන්න මේ ඥාන ශක්තියයි දෙවෙනි තථාගත බලය. මෙතන සඳහන් කරනවා අතීතා නාගත වර්තමාන යන කාලත්‍රයෙහි වූ කුසල කුසල කර්මයන්ගේ විපාකය තත්වාකාරයෙන් දක්නා නුවණ දෙවන තථාගත බලය බව මේ පාඨයේ සඳහන් වේ. කර්ම විපාක තත්වය ඊටාම ගැඹුරු කරුණක්. මේ කර්මයේ විපාකය කියන එක ඊටාමත්ම ගැඹුරු කාරණාවක්. අපිට හිතාගන්නවත් බැරි පැත්තක් මේ කර්මය තුල තියෙනවා. සකල ලෝකයම පාලනය කරන එකම ධර්මතාවයක් හැටියට මේ කර්මය හඳුන්වන්න පුළුවන්. ලෝකපාලක ධර්මතාවයක් කර්මය. එනිසා අපිට මේ தત્ත්වය ගැන කවදාවත් හිතාගන්න බැරි තරම් ගැඹුරුයි මේ කර්මයාගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේට මිස ශ්‍රාවකයන්ට කවදාවත් මේ කර්මය පිළිබඳව කාරණාව සම්පූර්ණයෙන්ම විෂය වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අරමුණු කරන්න පුළුවන් කමක් නැහැ. පූර්ණව මේ කාරණාව විෂය කරගන්නා වූ එකම ශාස්ත්‍රඥ වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. කර්ම විපාකයෙන් සුළු කොටසක් එහෙම නැත්නම් ශ්‍රාවකයන්ට දැනගන්න පුළුවන් වෙන්නේ මේ කර්ම විපාකයෙන් සුළු කොටසයි. සම්පූර්ණයෙන් කර්ම විපාකය දැනගන්නේ භාග්‍යතුන් වහන්සේ පමණයි. ඒ නිසා සර්වාකාරයෙන්ම දැනගන්නට උත්සාහ කළහොත් සිතන්නට ගියහොත් පින්වතුනි ශ්‍රාවකයාට අමාරුවට පත් වෙන්න සිද්ධ වෙනවා. උම්මත්තකෙක් බවට නමුත් පත් වෙන්න පුළුවන් සම්පූර්ණයෙන් මේ කර්ම විපාකය හොයන්න උත්සාහ කළොත්. එහෙම අපිට තේරුම් ගන්න කවදාවත් බැහැ කර්මය කියන ධර්මතාවය. කම්ම විපාකෝ භික්කවේ අචින්තෙය්‍ය න
වින්ති තබ්බෝ යං වින්තේන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස යනුවෙන් මහණෙනි කර්ම විපාකය නොසිතිය යුත්තකි. නොසිතිය යුතුය. එය සිතන තැනැත්තේ උමතුවටත් දුකටත් පැමිණියේ යැයි තථාගතයන් වහන්සේ වදාළසේක. මොකද ඒක අපට හිතන්න බැරි නිසා භාග්‍යවතුන් වහන්සේ හිතන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. පළවෙනි තථාගත බලයෙන් අපි සාකච්ඡා කළේ ඒක. භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ යමක් නැහැ කියලා කිව්වොත් ඒක නෑම තමයි. යමක් වෙන්නේ නැහැ කිව්වොත් වෙන්නෙම නෑ. යමක් වෙනවා කිව්වොත් ඒක වෙනවාමයි. ඒ වගේම මෙතන භාග්‍යවතුන් වහන්සේ යමක් අපිට හිතන්න එපා කියලා දේශනා කළා නම් එපාම තමයි. ඒක වෙනස් කරන්න මේ ලෝකේ කිසි කෙනෙකුට පුළුවන්කමක් නැහැ. එහෙනම් මෙතනදී සඳහන් කරනවා දුකටත් උමතුවටත් පත්වන්නේ යයි තථාගතයන් වහන්සේ වදාළසේක. අපිට මේ කර්ම විපාකය ගැන හිතන්න එපා කියලා දේශනා කළා. මේ භාග්‍යවතුන් වහන්සේගේ කර්ම විපාක ඥානය කියන මේ දෙවන තථාගත බලය අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ ආකාර 16කට පැහැදිලි කරලා තියෙනවා. මේ කර්මය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරපු හැටි මේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේ 16 ආකාරයකට විස්තර කරනවා. ඒ 16 ආකාරය අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරමු. අති දීර්ඝව මේක විස්තර කරනවා. එහෙම වුණොත් මේ දේශනා මාලාව ඊටාම දීර්ඝ වෙනවා. ඒ නිසා අපිට අවබෝධ කරගන්න උදාහරණයක් දෙකක් සාකච්ඡා කර අපි කෙටියෙන් තේරුම් ගන්න උත්සාහ කරමු සම්මා සම්බුද්ධ කියන්නේ කවුද කියලා. පින්නතනේ මේ 16 ආකාරයේ පළවෙනි එක මෙන්න මෙහෙම සඳහන් කරනවා. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ගති සම්පත්තින් පතිබාල්හානි න විපච්ඡන්ති. ඒ කියන්නේ ගති සම්පත්තියෙන් වළක්වනු ලැබීමෙන් විපාක දිය නොහැකිව ඇති ඇතැම් කර්මයෝ ඇතහ. ඒකේ තේරුම එහෙමයි. ගති සම්පත්තියෙන් වළක්වනු ලැබීමෙන් විපාක දිය නොහැකි වන ඇතැම් පාප කර්මයෝ ඇත්තාහ. මොකද මේ ගති සම්පත්තිය නිසා වළක්වනු ලැබීමෙන් විපාක දිය නොහැකි කියලා සඳහන් කරන්නේ. ගති සම්පත්තිය කියලා කියන්නේ ගති කියලා කියන්නේ ආත්මයට නමක්. ලබාගත් ආත්මයට නම ගති. ඒ නිසා ආත්ම භවයට නමක් ගති. කුසල කර්ම බලයෙන් ලබන මනුෂ්‍යාත්ම භාවය. මේ මනුෂ්‍ය ජීවිතය ලැබුවේ සංසාරේ අපමණ කුසල් කරලා. සාමාන්‍යයෙන් එසේ මෙසේ කුසලයක් කරලා මනුෂ්‍යාත්මය ලබන්න පුළුවන්ද? එහෙමනම් මනුෂ්‍යාත්මය ලබන්න බෑ. මනුෂ්‍ය ආත්ම භාවය ලබන්න සිද්ධ කරන පුණ්‍ය කර්මයන් අතර සුවිශේෂී පුණ්‍ය කර්මයක් තමයි මේ සිල් රකින්න එක. සීලය අත්‍යවශ්‍යයි ඊළඟ උපත තීරණය කරන්න. සිල් තිබ්බොත් සුගතියක උපත තීරණය වෙනවා. දුගතියක උපදින්න නම් ඉතින් සිල් ඕනේ නෑ. යම් වෙලට අපි මේ ඉන්නේ හැටියට මෙ හිටියාම ඒක දුගතිය උපදින්න හොඳටම ප්‍රමාණවත්. හැබැයි සුගතියකට යන්න බලාපොරොත්තු වෙනවා නම් මීට වඩා වීරිය කරන්න සිද්ධ වෙනවා. මීට වඩා සිල් ගුණ පුරන්න සිද්ධ වෙනවා. මේ ලෝකේ කෙනෙක් උපදින්නේ කොතනද මරුණට පස්සේ කියන කාරණාව තීරණය කරන්නේ සීලය. මෙයා උපදින්නේ කොහෙද? මෙයාට ඉපදුනාට පස්සේ ලැබෙන්නේ මොනවාද? ඒක තීරණය කරන්නේ දානය. උපදින තැන තීරණය කරනවා සීලය. ඉපදුනාට පස්සේ ලැබෙන දේවල් තීරණය කරනවා දානය. නමුත් අපි මේ දෙකම දානයෙන් මුදුන්පත් කරන්න උත්සාහ කරුවට ඒක සාර්ථක වෙන්නේ නෑ. එතකොට දෙකම අසාර්ථකයි. සිල් නැතුව දන් දීලා වැඩකුත් නෑ. ඒ නිසා දන් දෙන්නත් සිල් තියෙන්න ඕනේ. සිල් මත පිහිටලා දන් දුන්නොත් ඒ දාණය අතිශයින්ම මහත්ඵලයි. එහෙනම් මෙතන සඳහන් කරනවා කුසල කර්ම බලයෙන් ලබන මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආත්ම භාවයෝ
ගති සම්පත්තිය වූය. එනම් මනුෂ්‍යාත්මය, දේවාත්මය, බ්‍රහ්මාත්මය ලබන්නේ ඊතා බලවත් කුසල කර්ම නිසා. අකුසල කර්ම වලින් නිරේගාමී තිරිසන් ලෝකවල උපදින්න පුළුවන්. කුසල කර්මයකින් යහපත් ආත්ම භාවයක් ලද කලෙහි බෙහෙවින්ම කුසල කර්මයෝම විපාක දෙති. අතීතයෙහි කළ බොහෝ අකුසල කර්ම ඇතියහුට ඒවා ආත්ම භාවයේදී ඒවා විපාක නොදෙයි. එමාත්ම භාවයේදී ඒවා විපාක නොදෙයි. ගති සම්පත්තිය ඒවායේ විපාක දීම වළක්වයි. අපි ලබාගත්ත මේ ගති සම්පත්තිය කුසල කර්මයක් බලවත් වෙලා ලබාගත්ත මේ ශ්‍රේෂ්ඨ උපත අකුසල කර්මයන්ට විපාක දෙන්න තියෙන අවස්ථාවන් වළක්වනවා. ඒක මේ ඉපදිච්ච කෙනා ඉපදිනකොට අරගෙන ආපු කුසලයාගේ බලය. මේ කාරණාව විතරක් අපිට සාකච්ඡා කරනවා නම් ඊටාම ගැඹුරට සාකච්ඡා කරන්න පුළුවන්. පින්නතුනි මේ මොහොත වෙනකොටත් ඔබ ගාව නිරේට යන්න කර්ම රැස් වෙලයි තියෙන්නේ. ඔබ ගාව විතරක් නෙමෙයි මම ගාව. මේ ජීවිතේ රැස් කරපුවාද? පෙර කරපුවක් තියෙනවා. මේ ජීවිතෙත් රැස් කරලා තියෙනවා. පෙර රැස් කරපුවා තියෙනවා. අපි ආපහු නිරේට ගෙනියන්නේ. එතකොට අපි මේ ජීවිතේ නිරේට ගියම නැද්ද? අපි නිරේට ගියපු වාර සීමාවක් නැහැ. ඉහේ කෙස් ගානට, ඇඟේ තියෙන ලෝම ගස් ගානට වඩා බොහොම වැඩි. තම තමන්ගේ වයස ගැන කල්පනා කරන්න. මේ වයසට එනකොට මම වැටි ඇවිදින්න පටන් ගත්ත දවසේ ඉඳලා මේ මහ පොළවේ මං අඩි කීයක් තියන්නේ නැද්ද? එදා ඉඳලා අද මේ මැදිරි සංකීර්ණයට ඇවිල්ලා වාඩි වෙනකන් මේ බණ අහන්න මේ පොළවේ මම තියාපු අඩිය යට මගේ පාද දෙක පිහිටපු තැන්වල තියෙන වැලි ප්‍රමාණය එකතු කරලා අරගෙන ඒ වැලියට ගණන් කෙරුවොත් ඒ වැලියට ගානට වඩා 100,000 ගුණයකින් මම නිරේ ගිහිල්ලා තියෙනවා. ඒවා අපට නුපුරුදු තැන් නෙමෙයි. ආය යනකොට අලුත් තැන්. නමුත් අපි සසර ඕන තරම් ගියපු තැන්. නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ අපි ඕන තරම් දුක් විඳා. එතකොට දුක් විතරද මේ සංසාරේ විඳින්න ඇත්තේ? දෙව්ලොව ගිහිල්ලා දෙව් සැපත් විඳා. බඹලොව ගිහිල්ලා බඹ සැපත් විඳා. නමුත් කර්ම බලවත් වෙලා ආපහු නිරේට ගියා. මනුස්ස ලෝකේ ඉපදිලා මේ මනුෂ්‍ය සම්පත් විඳපු වාරත් සීමාවක් නැහැ. මේ භවෙත් මනුස්ස ලෝකේ ඉපදිලා. දැන් මනුෂ්‍ය සම්පත කියන එක විඳගෙන යනවා. මනුස්ස ජීවිතයක ඉපදිච්ච නිසා විපාක දෙන්න බැරුව බලාගෙන ඉන්න කර්ම ඕන තරම් තියෙනවා. අපි කියමුකෝ අපි පිටිපස්සෙන් අලියෙක් කෙලවනවා. නැත්නම් සුනකෙක් කෙලවනවා. දුවගෙන ගිහිල්ලා ගෙට පැනලා දරවහ ගන්නවා. නමුත් අර අලියට අර සුනකයාට මා පිළිබඳව තියෙන දැඩි අමනාපයක්, දැඩි වෛරයක් නැවත හරි එළියට දැක්කොත් හපා කනවාමයි. සමහර සුනකයන්ට පහර දුන්නාම මාස ගණන් මතක තියාගෙන ඉන්නවා. අවුච්චාම අපනවා. හස්තීන්ට වාගේ සත්තුන්ට කරදර කරාම අවුරුදු ගණන් මතක තියෙනවා. අවුච්ච ගමන් දඬුවම් කරනවා. නමුත් ඒගොල්ලන්ට දඬුවම් කරන්න බැරි වුණා මම ගෙට පැනලා දරවහපු හින්දා. නමුත් මට දඬුවම් දෙන්න එයාගේ හිතේ තියෙන දේශ ස්වභාවය නැති වෙලා ගියාද? නෑ. ඇතුලේ ඉන්න තාක්කල් ඒ සුනකයාට මාව හපා කන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ මනුෂ්‍ය උපත ලැබුණ නිසා විපාක දෙන්න තියෙන අකුසල කර්මයන් තියෙනවා. විපාක දී ගන්න හැටියක් නෑ. ශ්‍රේෂ්ඨ උපතක් ලැබිලා හින්දා. මේක සුරක්ෂිත කරගත්තොත් නම් හොඳයි. සුරක්ෂිත කරගන්න බැරි වුණොත් ආංගර අකුසල කර්මයන් මට විපාක දෙන්න පටන් ගන්නවා. ඒ හින්දා ඔබ ගාවත් මම ගාවත් මේ වෙනකොට නිරේ ගිහිල්ලා විපාක විඳින්න රැස් වෙලා තියෙන කර්මත් බොහොමයි. තිරිසන් ලෝකෙ විඳින්න තියෙන කර්මත් බොහොමයි. പ്രേත ලෝකේ, අසුර ලෝකේ විඳින්න තියෙන කර්මත් බොහොමයි. දෙව්ලෝ බඹලෝ යන්න රැස් කරපු කුසල කර්මත් එහෙමයි. එව්වත් නැත්තේ නෑ. නමුත් මේ මනුෂ්‍ය ගතිය නිසා
දුගතියේ විඳින්න තියෙන විපාක විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒක තමයි මෙතන මේ ගති සම්පත්තිය නිසා කුසල කර්ම බලයෙන් ලබන මනුෂ්‍ය ජීවිතය නිසා දේව බ්‍රහ්මාත්ම නිසා විපාක දෙන්න බෑ කුසල් වලට. එහෙම නැත්නම් අපි මේ වෙනකොට තිරිසන් ලෝකේ ගැන කල්පනා කරලා බැලුවොත් අපේ පින්නතුන් දැකලා තියෙන ඕන තරම් තිරිසන් ලෝක. තිරිසන් ලෝක කියන්නේ 아무තු නෑ අපිත් එක්කම පවතිනවනේ. මේ තිරිසන් විඳින දුක් අන්දරාව. ඔය රූප වාහිනියේ එහෙම බලන වෙලාවට අපි දැකලා නැද්ද තිරිසන් සත්තු ජීවත් වෙනම වැඩසටහන් තියෙනවා. සත්ත්ව වැඩසටහන්. ඒ වැඩසටහන් වල නොයෙක් සතුන්ගේ ජීවන රටාවන් පෙන්වනකොට ප්‍රබලයා හැම වෙලාවෙම දුර්වලයා ගොදුරු කරගන්නවා. කොටියා හැම වෙලාවෙම මුවා ගොදුරු කරගන්නවා. සිංහයා හැම වෙලාවෙම මුවෙක් ගොදුරු කරගන්නවා. මුවෙක් නෙමෙයි සිංහයෝ කොටියෝ එකතු වෙලා අලියෝ ඇතු ගොදුරු කරගන්න වෙලාවල අපි මේ වැඩසටහන් වල දකිනවා. සමහර වෙලාවට අපි දකිනවා මේ මහ විශාල ගංගාවල් වලින් ඇලවල් වලින් ඔය කුළුහරක් ආදී ගෝන්නු ආදී සත්තු ඈතර වෙලා යනකොට මේ ඇලවල් වල ඉන්නවා මහ භයානක කිඹුල්ලු. අන්තිමට යන සත්තු එක්කෙනාට දෙන්නට පනිනවා. පන පිටින් කිලෝ 15 20 මස් කැලි කඩාගෙන කනවා. මුළු ගඟම බොර වෙලා තිබිච්ච ගඟ ලේම ලේ පාටට පැරවෙනවා වතුර. පන පිටින් නගලාදී මේ තරම් කැලි ගලවගෙන කද්දී මොහු ජීවිතේ හොයාගන්න පොරබදනවා ගොඩට පයින්නේ. තිරිසන් අපායේ ස්වභාවය. ඉතින් මේ දේවල් දිහා බලලා අපි හැම වෙලාවෙම සිටිය යුතුයි. ඒ ඉන්නේ කවදා හරි භවයක මගේ අම්මා. අර තුවාල වෙලා ගොඩට ජීවිතේ එක පොරබදන්නේ කවදා හරි දවසක මගේ අම්මයි. මගේ තාත්තා, සහෝදරයා, දුව පුතා, සැමියා බිරිඳ. කඩාගෙන කන්නේත් ඒගොල්ලෝ, ඒ වේදනාවට ලක් වෙලා ඉන්නෙත් ඒගොල්ලෝ. මේගොල්ලෝ ඔක්කොම සංසාරේ මගේ ඥාතියෝ. අනිත් කාරණාව තමයි මම මේ වාගේ වෙලා කොච්චර දුක් විඳින්න ඇද්ද? මේ විදිහට ගංගා වලින් එතර වෙනකොට මගේ කොච්චර කැලි කඩාගෙන කන්නේ ඇද්ද? මේ වාගේ භයානක වනාන්තර වල ඉපදිලා මගේ ශරීරයේ ගොඩ වෙලා පන පිටින් මේගොල්ලෝ 7-8 දෙනා වට කරගෙන ඇද කොහොම කන්නේ ඇද්ද? අපිට එහෙම නොවෙන්නේ ඇද්ද? එහෙම වෙච්ච වාරම සීමාවක් නැහැ තිරිසන් අපායේ ඉපදිලා. එහෙම කර්ම රැස් කරපු අපි එහෙම කර්ම විඳගෙන එන ගමන් සංසාරේ රැස් කරගත්ත කුසල කර්මයක විපාකයේ නිසා අද ඊතරම් දරුණු අකුසල් වලට විපාක දෙන්න බැරි ශ්‍රේෂ්ඨ කුසල කර්මයක විපාකයක් සහිත මනුස්ස ජීවිතේ ලබාපු හින්දා අපිට වෙන්න තියෙන බොහෝ කරදර වලින් බේරිලා ඉන්නවා මේ ඉපදීමේදී අරගෙන ආපු කුසල කර්මයේ බලය. පිනතුනේ අපි පාර දිග අයිනේ ඇවිදගෙන යනකොට අපේ අහල නැද්ද පාරෙන් පිටපැත්තේ ඇවිදගෙන ගියපු අයගේ වාහන හැප්පිලා ඉන්නේ මැරිලා. අපි කියන්නේ මිනිස්සයා ගියේ පාරේ අයිනේ. රියදුරාගේ වරද. අපි එහෙම කියනවා. මාරු වෙන්න මහපාරේ ඉඩක් තියලා තියෙනවා අපිට මේ සුදු ඉරක්. එතනින් මාරු වෙනකොට ඒ ඉර උඩ හැප්පිලා මැරෙන්නේ නැද්ද? එතනත් මැරිලා. ඒක මා සඳහාමයි වෙන් වෙලා තියෙන්නේ. පදිකයා සඳහාමයි. නමුත් ඒකෙන් මාරු වෙනකොටත් මම හැප්පිලා මැරිලා. සමහර කට්ටිය බස් එකේ එනකන් ඔය පාර අයිනේ තියෙන්නේ. අර බස් එක නවත්තන තැන තියෙන පුංචි කුටිය ඇතුළට වෙලා වාඩි වෙලා ඉන්නවා තමන්ගේ බස් එකේ එනකන්. කොහෙදෝ යන වාහනයක ඇවිල්ලා කුටිය හැප්පිලා කුටියත් කඩාගෙන මාවත් මරාගෙන අඹරගෙනම ගිහිල්ලා එහෙම අවස්ථාවල් අපි දැකලා නැද්ද? එහෙම දේවල් වෙන ලෝකේ අපිත් ඕනතරම් පාර පැන්නා, අපිත් ඕනතරම් පාරවල් අයිනේ ගමන් කළා. නමුත් තාමනම් කවුරුවත් අපිව හප්පලා යට කරලා මැරුවේ නෑ. අපේ අය හිතනවද මේ පාරේ වාහන පදවන රියදුරාගේ තියෙන දක්ෂතාවය නිසාම මගේ ජීවිතේ මැරුවේ නෑ කියලා? ඔහුගේ දක්ෂතාවය නිසාම ඒක වුණා නෙමෙයි. එහෙම වෙලාවක හප්පලා පොඩි කරලා මරලා දාන්න තරම් කර්මයක් මට තව එළඹිලා නැති නිසා මට ඒක වුණෙත් නෑ. මං ඉපදිච්ච වෙලාවේ අරගෙන ආපු කර්මයේ බලයේ ශක්තිය ඒ තරම් ප්‍රබල නිසායි මට එහෙම කාගෙවත් හානියක් තාම උනේ නැත්තේ. හැබැයි අද ගෙදර යනකොට අකුසලයක් හේතු වෙලා ওই වැඩේ වෙන්න පුළුවන්. තාම එළඹුණේ නෑ. එහෙමනම් මේ ගති සම්පත්තියෙන් අරගෙන ආපු ස්වභාවය අපිට කර්ම විපාක දෙන්නේ නැතුවා නෙමෙයි. ඕන තරම් කර්ම තියෙනවා. සමහර කට්ටිය මනුස්ස ලෝකෙම අපිට අහෙන්න ලැබෙනවා. මේ පිහියක් අරගෙන උල් ආයුධයක් අරගෙන
20 පොළට 30 පොළට 40 පොළට ඇනලා මරලා දාලා තිබුණා කියලා අපි අහනවා. එහෙම අපිට අනින්න තරම් කර්මයක් නැතුව ඇද්ද අපි කරලා සංසාරේ? අපොයි තියෙනවා. ඕන තරම් තියෙනවා. තාම විපාක දුන්නේ. ඉතින් එහෙම අවස්ථාවලුත් තියෙනවා. කෙසේ වෙතත් තිරිසන් ලෝකයේ ඉපදිලා මට විඳින්න තියෙනවා නම් යම් දුකක්. ඒ දුක මනුස්ස ලෝකයේ ඉපදිච්ච හින්දා මට විඳින්න නැහැ. අපායේ ගිහිල්ලා විඳින්න තියෙනවා නම් යම් දුකක්. මේ මනුස්ස ජීවිතයේ ලබාපු හින්දා ඒ නිරාදුක මට දැනෙන්නේ නැහැ. പ്രേත ලෝකයේ ඉපදිලා සාපිපාසා දෙකින් පීඩිත වෙලා විඳින්න තියෙන දුකක් සංසාරේ මට ලබන්න තියෙනවා නම් ඒකට විපාක දෙන්න බෑ. මිනිස්සෙක් හැටියට ඉපදිලා ඉන්න නිසා. මෙන්න මේ කාරණා බුදුරජාණන් වහන්සේ තමයි ලෝක ධාතුවේ හරියටම දැක්ක කෙනා. භාග්‍යවතුන් වහන්සේ ඔබ දිහා බැලුවොත් එක්කෙනෙක් දිහා. භාග්‍යවතුන් වහන්සේ මා දිහා බැලුවොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අතීතයේ කී පාරක් මන් නිරේට ගියාද? අතීතයේ කී පාරක් තිරිසන් වුණාද, പ്രേත වුණාද, අසුර වුණාද? අනාගතයේ කී පාරක් නිරේට යයිද? මේ කියන කරුණු ඔක්කොම දේශනා කරනවා. මම නිවන් දකින්නේ කවර ආත්ම භාවයේද? ඒ තැනත් ඒ වෙලාවට මම බණ අහපු කෙනත් මම වඩාපු භාවනාවත් බණක් ඇහුවා නම් අහපු සූත්‍රයත් දේශනා කරපු කෙනත් හිතට කාවැදෙන වචනයත් මේ සියල්ලම භාග්‍යවතුන් වහන්සේ මනාව අවධාරණය කරලා පැහැදිලි කරලා දේශනා කරනවා. එහෙම දැනගැනීමේ ශක්තියක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතුයි. පින්නතනේ ඊළඟට සඳහන් කරනවා අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි උපදි සම්පatti පතිබාල්හානි නවිපච්ඡanti. උපදි සම්පත්තියෙන් වළක්වනු ලැබීම නිසා විපාක නොදෙන ඇතම් කර්මයෝ ඇත්තාහ. උපදි සම්පත්තියෙන් වළක්වනු ලැබීම නිසා වළක්වනු ලැබූ විපාක නොදෙන ඇතම් කර්මයෝ ඇත්තාහ. උපදි සම්පත්තිය නිසා විපාක දෙන්න හැකියාවක් නැහැ. එනම් මේ උපදි සම්පත්තිය යනු මොකද්ද? උපදි සම්පත්තිය. උපදි සම්පත්තිය කියලා කියන්නේ මේ හොඳින් වැඩුණු අංග ප්‍රත්‍යාංග. ඒක මෙහෙම සඳහන් කරනවා හොඳින් වැඩුණු අංග ප්‍රත්‍යාංග ඇති සීතෝෂ්ණාදියට ඔරොත්තු දෙන වැඩට ඔරොත්තු දෙන වර්ණවත් වූ දුටුවන්ට සතුට ඇති කරවන ශෝභන ශරීර ඇති අතීතයේ කළ බොහෝ කුසල කර්මයන් ඇතියෙකු විසින් යම් කිසි කුසල කර්මයකින් උපදි සම්පත්තිය ලදහොත් රූප ශෝභාව නිසා ඔහු ගිය තැන සැලකිලි ලබයි. උපදි සම්පත්තිය හොඳින් වැඩුණ අංග ප්‍රත්‍යාංග. අංග ප්‍රත්‍යාංග හොඳට වැඩුණහම ඒ පුද්ගලයා ලස්සනයි. අත් කෝටු කෑලි වගේ තිබුණා නම්, කකුල් කෝටු කෑලි වගේ තිබුණා නම්, ඇස් ගොඩාක් යට ගිහිල්ලා තිබුණා නම්, මූණ වල ගිහිල්ලා ඇට කෝටු මතුවෙලා හම්පොත්ත විතරක් වගේ තිබුණා නම් ඒ ස්වරූපයේ එච්චර ලස්සන නෑ. අර පිටසක් වල ජීවියෙකුගේ ස්වරූපයක් වගේ අපේ පෙනුමට තිබුණා නම් කවුරුත් අපට ඒ තරම් ප්‍රිය කරන්නේ නැහැ. එහෙනම් මේ හොඳට වැඩිච්ච අංග ප්‍රත්‍යංග තියෙනවා. ඒ කියන්නේ ශරීරයේ බොහොම පිරිපුන්. උපතින් අරගෙන ආපු මෙන්න මේ රූප ස්වභාවය සහ ශක්තිය වගේ දේවල්. මේ නිසා අපිට කෙනෙක් සලකන්නේ නැද්ද? අපි මෙහෙම උදාහරණයක් ගත්තොත් බොහොම ලස්සන චූටි දරුවෙක්. අම්මත් නැහැ තාත්තත් නැහැ. අපි කියමු එයා හැදෙන්නේ ළමා නිවාසයක. ඉතාලම ලස්සනයි. මේ ළමා නිවාසයේ තව ළමයි ගොඩක් ඉන්නවා. ඒ බොහෝ දරුවන් අතර මේ ළමා නිවාසයට ආහාර පාන අරගෙන එන අය, ඒ ස්ථානය පාලනය කරන අය, මේ සියලු දෙනාගේම අවධානය වේගෙන් දුවලා යන්නේ නැද්ද අර දරුවා ගාවට? අන් සියලු දෙනාටම වඩා. නමුත් එයාගේ සංසාරේ යම් අකුසල් නිසා අද අම්මත් අහිමි වෙලා, තාත්තත් අහිමි වෙලා, නෑදෑයොත් අහිමි වෙලා, තමන්ගේම කියලා කිසිම කෙනෙක් නැහැ. අනුන් යටතේ අනුන්ගෙන් ආහාර පාන ආදිය ලැබමින් ජීවත් වෙනවා. නමුත් අරගෙන ආපු ලස්සන සම්පත්, රූප සම්පත් නිසා, උපදි සම්පත් නිසා
අනික් හැමෝම අන්න අයට වඩා මෙයාට සලකනවා. කෑම බීම, ටොපි චොකලට්, ඔළුව අත ගාලා ආදරය කරලා ඇඳුම් පැළඳුම් දීලා අන් අයට දුන්නට වඩා සම්පත් ලබන්නේ ආන්ගේ උපදි සම්පත්තිය නිසා. තිරිසන් ලෝකයේ ඉපදිච්ච සත්තු අපි කියමු අපි බලු පැටියෙක් හොයාගෙන යනවා. මේ අපි හුරතලයට හදන සතෙක්. බැල්ලියක් පැටව දාලා ඉන්නවා. ඒ පැටවුන්ගෙන් ඔක්කොම අපි අරන් යන්නේ අපි එතනින් තෝරනවා ලස්සන කවුද කියලා. ලස්සනම කෙනා තමයි අපි අරගෙන යන්නේ. අනික් අය සමහරට අයි සතත් එක්ක පස්සේ කාලේ වෙනකොට මැක්කෝ හැදිලා ලෙඩ හැදිලා තුවාල වෙලා මැරිලා යනවා. නමුත් අර උපදිනකොට ලස්සන රූපයක් අරගෙන ආපු හින්දා අපි ගෙනහිල්ලා බෙහෙත් විදලා බෙහෙත් ගාලා නාවලා හොඳට කණ්ඩ බොණ්ඩ දීලා අපේ ගෙදර හරි හුරතලයට හදා ගන්නවා. අපි අරන් ගියපු නිසා එයා විතරක් රැකුණා. අනික් කට්ටිය ඔක්කොම විනාශ වෙලා ගිය ආසනීප හැදිලා. මොකක් නිසාද එයා රැකෙන්න හේතුව? එයා අරගෙන ආපු උපදි සම්පත්තිය. හරි ලස්සන රූප ස්වභාවය. එමනම් උපදි සම්පත්තිය නිසා කෙනෙකුට විපාක දෙන්න තියෙන අකුසල කර්මයන් විපාක දෙන එක වළකිනවා මෙන්න මේ උපදි සම්පත්තිය නිසා. ඒ නිසා ඒ කරුණත් මෙතන පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා හොඳ ඇඳුම් පැළඳුම් නැතිකොට කිලිටි වැරහැලි ඇඳුම් හඳවන කර්මය ඔහුට ඇඳුම් පැළඳුම් නැති කිරීමට සමත් නොවේ. කිලිටි වැරහැලි ඇඳුම් හඳවන කර්මය මට අලුත් ඇඳුමක් අඳවන්න හොඳ ඇඳුමක් අඳවන්න පිනක් නෑ. ජීවිතේම වැරහැලිම අඳින්න තමයි පින් තියෙන්නේ. පින් නෑ එතකොට. මනුස්ස ජීවිතය ලැබුවත් අලුත් ඇඳුමක් ඇඳලා හොඳට ලස්සනට පිළිවෙලට ඉන්න පින් නෑ. ඇඳුම් නැතුවද තිබ්බත් අඳින්න හිතෙන්නේ නෑ. සමහර අයට ඕන තරම් කණ්ඩ තියෙනවා කණ්ඩ හිතෙන්නේ නෑ. නැතුව මේ නැතුවමද හොඳට තියෙනවා හිතෙන්නේ නෑ. ඒත් සංසාරි කර්මයක් බලපාලා. තව කෙනෙක් ඉපදිලා ඉන්නවා ඒ විදිහටම කර්ම කරලා. නමුත් උපදි සම්පත්තිය නිසා කිලිටු ඇඳුම් අඳින්න තරම් කර්මයක් තිබුණත් උපදි සම්පත්තියේ බලවත්කම නිසා මට කිලිටු ඇඳුම් අඳින්න වෙන්නේ නැහැ. උපදි සම්පත්තියේ බලවත්කම නිසා මට කටුක කටෝර ආහාර ලැබෙන්නේ නැහැ. මට හොඳ ප්‍රණීත ආහාර ලැබෙනවා. උපදි සම්පත්තියේ හැටි. කර්ම තියෙනවා උපදි සම්පත්තිය හොඳ හින්දා විපාක දෙන්නේ නැහැ. දෙන්න බැරි නිසා. ඊළඟට සඳහන් කරනවා තුන්වෙනි ආකාරයක් අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි කාල සම්පත්තින් පතිබාල්හානි නොවිපච්ඡන්ති. කාල සමාපත්තියෙන් වළක්වනු ලැබීම නිසා තමන්ගේ විපාකය නොදෙන්නා වූ ඇතම් කර්මයෝ ඇතහ යනුවෙහි තේරුමයි. කාල සම්පත්තියෙන් වළක්වනු ලැබීම නිසා තමන්ගේ විපාක නොදෙන්නා වූ ඇතම් කර්මයෝ ඇත්තාහ. මේ කාල සමාපත්තිය නිසා මට විපාක දෙන්න තියෙන අකුසල විපාක දෙන්න බැරුව යනවා. එතකොට මොකද්ද මේ කාල සමාපත්තිය? පින්නතර මෙහෙම සඳහන් කළොත් හොඳ රජුන් නැති කාලේ හොඳ ආණ්ඩු තියෙන කාලේ ඒ රජවරු බොහොම දැහැමියි. ඒ රජවරු බොහොම ධාර්මිකයි. ලෝකෙ පුරාම ඉන්නේ හොඳ මිනිස්සු. රට පුරාම ඉන්නේ ගුණ ඇති මිනිස්සු. ආන් එහෙම වෙච්චාම කලට වැසි ලැබෙනවා. පමණට වැසි ලැබෙනවා. ඒකට සඳහන් කරනවා කාල සම්පත්තිය. කාල සම්පත්ති කාලය. මම සංසාරයේ පව් කරලා තියෙනවා කාටවත් වතුර දීලා නැහැ. ඒ නිසා මට ජීවිතේ වතුර හම්බෙන්නේ නැහැ. වතුර නොලබා සමහර වෙලාවට පිපාසයෙන් ඉඳලා මැරෙන්න තරම්ම කර්මයක් මම කරලා තියෙනවා. ඒ කාලේ වතුර තිබිච්ච කාලේ මගේ ළිඳකින් වතුර ගන්න ආපු කෙනෙකුට සමහරලාට මම වතුර ටිකක්වත් දුන්නේ නැති හින්දා මගේ ගෙදරින් වතුර උගුරක් ඉල්ලගෙන ආපු පිපාසිතයාට පැම් පොදක්වත් දුන්නේ නැති නිසා මේ වාගේ කරපු බලපතල අකුසල කර්මයන් නිසා මේ ජීවිතේ මට ජල පොදක් ලැබෙන්නේ නැතුව වේලිලා මැරෙන්න තියෙන අවස්ථාවම වැඩි. මං ඉපදිලා තියෙන්නේ එහෙම කර්මයක් අරගෙන. නමුත් කාලය හොඳයි. රටේ රජු හොඳයි. පාලනය කරන ආණ්ඩු නායකයෝ හොඳයි.
රට වැසියූ හැමෝම සිල්වත්. අන්න ඒගොල්ලන්ගේ කුසල කර්මය නිසා කලට රටට වැහි ලැබෙනවා. කලට රටට වැහි ලැබෙනකොට මගේ ගෙදරට විතරක් වහින් නැතුව රට පුරාම වහින්න පුළුවන්ද? එහෙම බෑ. එහෙම වහිනකොට මගේ ගෙදරටත් වහිනවා. එතකොට මමත් වතුර එකතු කරගන්නවා. මගේ ළිඳටත් වතුර පිරෙනවා. මට වතුර හිග වෙන්නේ නැහැ. නමුත් මට වතුර නැතුව වේලෙන්න සංසාරේ කරපු කර්මයක් මා සතුව තියෙනවා. ඒක මට විපාක දෙන්නේ නැත්තේ ඇයි? මෙන්න මේ වාගේ මේ කාල සම්පත්තිය තියෙන නිසා. ජනයා හොඳ නිසා, රජු හොඳ නිසා මේ කාල සම්පත් හොඳට රටට ප්‍රායෝගික වෙලා. මගේ අකුසල කර්ම විපාක දෙන්න හැටියක් නැහැ. හොඳ මිනිස්සු අතර මම ජීවත් වෙන නිසා. මේ කාරණාවට අදට යමක් එකතු කළොත් අද සිද්ධ වෙලා තියෙන තත්ත්වය මොකක් වෙන්නේ නැද්ද? මේ කතා කරන කරුණ වලින් බොහෝ දේවල් අද අඩුයි. රජු ධාර්මිකත් නැතුව ඇති. ආණ්ඩු පාලකයෝ ධාර්මිකත් නැතුව ඇති. රටවැසියා ගාව සිල් ගුණත් හොඳටම හිග ඇති. ඒ නිසා කාල විපත්තිය හොඳටම අද අපිට විපාක දීලා. එක පැත්තක ගලලා යට යනවා. තව පැත්තක නාය යනවා. තව පැත්තකට නාගන්න බොණ්ඩවත් වතුර නැහැ. විවිධාකාර විදිහට සම්මාදිට්ඨික දෙවියන්ගේ අකමැත්ත අප කෙරෙහි පැතිරිලා තියෙන වෙලාවක්. එහෙනම් මෙතන සඳහන් කරනවා දැන් එතකොට එහෙම බලපාපුවාම දැන් ඔය නාන්නත් නැති බොණ්ඩත් නැති ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශවල පින් කරපු අය නැද්ද? ඉන්නවා. නමුත් ඒ කට්ටියට ඒ කුසලයේ විපාක දෙන්න හැටියක් නැති වෙන්නේ ඇයි? මෙන්න මේ කාල විපත්ති. එහෙනම් එක එක දේවල් එක එක පැත්තට පරිවර්තනය වෙනවා. පෞකාරයන්ම ඉන්න කාලෙට පින්වන්තයන්ටත් ඒ අකුසලයට මුණ පාන්න සිද්ධ වෙනවා. පුණ්‍යවන්තයෝම ඉන්න නිසා පෞකාරයෝ ඒ අකුසලයේ මිදලා ඒගොල්ලොත් ඒකේ ප්‍රතිලාභ ලබනවා. ඒ මොකක් නිසාද? මෙන්න මේ කාල සම්පත්තිය හොඳ වෙනවා යහපත් අය නිසා. ඊළඟට සඳහන් කරනවා සා පිපාසාවෙන් පෙළෙන, රෝග වලින් පෙළෙන, තවත් නොයෙක් අයුරින් සත්වයන් පෙළෙන අකුසල කර්මයන්ට කාල සම්පත්තියේදී සත්වයන් පෙළීමට ඉඩ නොලැබේ. තමන්ගේ විපාක දානයට කාල සම්පත්තිය බාධා කරන බැවින් ඇතමුන්ගේ බොහෝ අකුසල කර්ම විපාක නොදී පවතී. හොඳ අයගේ කුසල් නිසා නරක අයටත් යහපතක් උදා වෙලා තියෙනවා. මේකට කියනවා කාල සම්පත් කියලා. අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ප්‍රයෝග සම්පත්තින් පතිබාල්හානි නවිජ්ජන්ති. ප්‍රයෝග සම්පත්තියෙන් බාධිත බැවින් විපාක නොදෙන්නා වූ ඇතැම් පාප කර්මය ඇත්තාහ. ප්‍රයෝග සම්පත්තියෙන් බාධිත බැවින් විපාක නොදෙන්නා වූ ඇතැම් කර්ම සම්පත්තිය ඇත්තාහ. ප්‍රයෝග සම්පත්තිය හොඳ නිසා විපාක දෙන්න තියෙන ඇතැම් කර්ම වලට විපාක දෙන්න බැරුව යනවා. මොකද්ද මේ ප්‍රයෝග සම්පත්තිය හොඳ නිසා කියන්නේ? ප්‍රාණ වදාදී අකුසල කර්ම වලින් වැළකීම, සුචරිතේ පිරීම, පමණට ආහාර ගැනීම, පමණට වියදම් කිරීම, ගොවිකම් අත්කම් ආදී යෙදීම, අන්‍යයන් හා හොඳින් විසීම ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග සම්පත් කියලා කියන්නේ එතකොට ප්‍රාණඝාත ආදී අකුසල වලින් වැළකීම කියලා කියන්නේ පස්පවින්ම වැළකුණා කියන එකයි. පංචශීලයේ හොඳට ආරක්ෂා කරන, සුචරිතේ පිරීම, පමණට ආහාර ගැනීම, පමණට ආහාර ගැනීම වගේම පමණට වියදම් කිරීම. තමන්ගේ සීමාව ඉක්මවා වියදම් කරන්න ගියොත් ඒ මනුස්සයා පිරිහෙන්න පටන් ගන්නවා. සීමාව ඉක්මවා ආහාර ගන්න ගියොත් ඒ මනුස්සයත් පිරිහෙන්න පටන් ගන්නවා. මෙන්න මේ කටයුතු හරියට මෙදෙනවා නම් අන්‍යයන් හා හොඳින් විසීමේ ප්‍රයෝග සම්පත්තිය. එහි අනික් පැත්ත ප්‍රයෝග විපත්තිය. ඇතමෙකුට බොහෝ අතීත කර්මයක් ඇතද එයින් බොහෝවක් ප්‍රයෝග සම්පත්තිය ඇතිව සිටිනා කල්හි විපාක දීමට සමත් නොවන්නාහ. ඒ කියන්නේ මට විපාක දෙන්න බොහෝ අකුසල කර්මයන් තියෙනවා. නමුත් ඒ අකුසල් වලට විපාක දෙන්න හැටියක් නැහැ. කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුරක් හම්බ වෙලා තියෙන නිසා. සිල්වතුන්ගේ ගුණවතුන්ගේ ඇසුර හම්බ වෙලා තියෙන නිසා
මට විපාක දෙන්න පුළුවන්කමක් නැහැ ඒවට. ඒ කොයි වගේද? අපි සඳහන් කළා පමණට ආහාර ගැනීම. හැමදාම පමණ ඉක්මවාම ආහාර ගන්නවා නම් ඒ පුද්ගලයා එයින්ම පීඩාවට පත් වෙනවා. අතීතයේ සමහර අයට ආහාර ගැනීමේ සීමාවක් තිබුණේ නැහැ. සමහර අයට. මින්ද සමහර අය ආහාර ගත්ත ගමන් එතනම වැටිලා නිදා ගන්නවා. සඳහන් කරනවා සමහර අය ආහාර ගන්නවා කියලා මේ උගුරෙන් පහළට යන්නෙම නැහැ. දැන් ආහාර ගිලින්නම බෑ. පුරවපුවා ගිලින්න උත්සාහ කරුවට ගිලෙන්නේ කටේමයි. ඒ කියන්නේ ආහාර මාර්ගයේ ඉඳලම පිරීලා. දරා ගන්න බැරුව වැටෙනවා කියලා සඳහන් කරනවා එතනම. වැටිලා නිින්ද යනවා. බත් මත කට ඇරිලා. සඳහන් කරනවා කොච්චර කෑම කාලද කියලා කිව්වොත් නිින්ද ගියාට පස්සේ කපුටෝ ඇවිල්ලා දත් වහල්ල උඩ වහලා කටේ තියෙන බත් කනවා කියලා. ඒතරම්ම කාලා එතනින් එහාට ගිලෙන්නේ නැහැ. ඉතින් මෙහෙම ආහාර ගන්න ගියාම හරි අමාරුයි. හරිම අපහසුයි. කොසල් රජුන්ට මේ කරුණ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ආහාර ගන්න පිළිවෙල කොසල් රජුන්ට කියලා දුන්නාට පස්සේ කොසල් රජු එයින් හරි සුවයක් ලැබුවා. අමාත්‍යවරයාට කියනවා දවසින් දවස රජුන්ගේ ආහාර ගන්න උයන හාල් ප්‍රමාණය මිට අයින් කරන්න කියලා. ඒ වගේම රජුරෝ කෑම කන්න යනකොට රජුන්ගේ අවසාන බත් පිට ආහාරයට ගන්න යනකොට ඒක නතර කරන්න. එහෙම ප්‍රමාණය හොයලා දෙනවා. මේ ප්‍රමාණයට ආහාර ගත්තට පස්සේ රජුන්ට පුදුම සුවයක්. ඒ වගේම අපිට හම්බෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් වියදම් කරනවනම් ඒ පුජ්‍යලයා පිරිහෙනවා. කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා ඔහුගෙන් ඒක වළක්වනවා නම් ඒ පුජ්‍යලයා පිරිහීමෙන් වළකිනවා. කෙනෙක් පස්පව් කර ජීවත් වෙනවා කල්යාණ මිත්‍රයෝ හම්බෙලා පව් කරන්න දෙන්නේ නැහැ ඔහුට. ඔහු පව් කරන එකෙන් වළක්වනවා. අන්න ඒ නිසා මේ විපාක දෙන්න තියෙන අකුසල කර්මයන් විපාක දෙන්න බැරුව යනවා. අද දඩේමේ යන ගමන් මට සතෙක් ගහලා මැරෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. නමුත් මට කාලයක් තිස්සේ දඩේමේ යන්න දෙන්නේ නැහැ. ඒ නිසා මට ඒ අකුසල කර්මයෙන් මිදෙන්න අවස්ථාව ලැබෙනවා, ජීවිතය ලබන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ වාගේ මේ ප්‍රයෝග සම්පත්තිය නිසා විපාක දෙන්න තියෙන බොහෝ අකුසල කර්මයන්ගෙන් බේරෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙනම් මේ කාරණා මේ 16 ආකාරයකින් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ දෙවෙනි තථාගත බලය විස්තර කරන තැන. අද ධර්ම දේශනාවට තියෙන කාල වේලාව නිමා වෙලා නිසා අද ධර්ම දේශනාව අපි මෙතරින් සීමා කරමු. මේ ධර්ම දේශනාවේ ඊතුරු කාරණා ටික නැවත දවසක සාකච්ඡා කරන්න ඉඩ තියලා. එහෙනම් මේ මහා සිංහනාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා භාග්‍යතුන් වහන්සේට පමණක් ඇති අන් අයට නැති මේ තථාගත බල 10 අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එහි තුන්වෙනි ධර්ම දේශනාවට දායකත්වය ලැබලා දීලා මේ පින්වත් පිරිස රැස් කරගත්ත උතුම් කුසලය ධර්ම දේශනාවේ දායකත්වය පිළිමතලාව නිවසේ පදිංචි සුනිල් තිලකරත්න මහත්මයා කුසල ගීතාංගී මහත්මිය සහ දුව අරවින්දයා පුතා සංදීප ඇතුළු පවුලේ පිරිස විසින් දායකත්වයේ දරන ලදී. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු